වහන්සේ අර දේශනාවේ සඳහන් කළා අහසේ පාවෙන പ്രേත කොට්ටාශයන්. එහෙම හිතනකොට මේ මනුෂ්‍ය ලෝකයේ ඇසුරේම තියෙන പ്രേත. ඔව් ඇත්තටම මනුස්ස ලෝකයේ ඇසුරේමයි එකම දේ තමයි අපේ පිය විහට පේන්නේ. දැන් හිතන්න අපි ජීවත් දැන් සමහරු ඒ පේන්නේ නැති නිසා තමයි ඔය නිකන් අමුතු බයක් තියෙන්නේ. එහෙම බය වෙන්න දෙයක් නැහැ. පේනවා නම් ඔය බය වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අර හැමෝටම පේන්න නිකන් ඉඳලා හිටලා පේනකොනේ බයක්. දැන් අපේ ගෙවල් වල කූඹි ඉන්නවා. කූඹි දැකලා කවුරුත් දුවන්නේ නැහැ. කාටවත් කූඹි දැක්ක කියලා නූල් බඳින්න වෙන්නේ නැහැ. එහෙනම් තිසං අපාය දැක්කම ඒ විදිහම බය වෙන්නේ. කරපොත්තෝ ඉන්නවා. ඒ කරපොත්තන් නම් බය කොටසක් ඉන්නවා. මකුළුවන්ට බය වෙන කොටසක් ඉන්නවා. ඉතින් ඒ වගේ ගෙවල් වල කූඹි ඉන්නවා. වේයෝ ඉන්නවා. පණුවෝ ඉන්නවා. කොච්චර අපේ ගෙවල් වල මේ ඉඩම තුල කොච්චර සත්තු ජීවත් වෙනවද අපිත් එක්කම. ඔව්. අප සමාජ හුරතලට ඇති කරනවා. එතකොට තිරිසන් සත්තුන්ට එහෙම බයක් සැකක් මිනිස්සුන්ට එහෙම කොටසක් ඉන්නවා මේ සර්පේකට බයයි. එහෙම බය තියෙනවා. මේ කියන්නේ Tamanට අනතුරක් වෙන සතුන්ට මේ බය තියෙන්නේ. ඒ ඇරෙන්න දැක්කා කියලා වෙනම අමුතු බයක් අර අමනුෂ්‍යයන්ට වගේ බයක් මිනිස්සුන්ට ඇති වෙන්නේ නැහැ. හඳුනන්නේ එතකොට ඒ අමනුෂ්‍යයන්ට වගේ බයක් ඇති වෙන්නේ කියනකොට දැන් අපි එහෙම බැලුවාම දැන් මේ සතර අපායෙන් තිරිසන් අපායත් එක්ක බොහොම ළඟින්මයි ගනුදෙනු කරන්නේ. දැන් හැබැයි ඔය අමනුෂ්‍යය දකින්න භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලාත් ඒ අමනුෂ්‍යය දකින්න දිවස් නුවණ ඒ ඇති වෙච්ච අයත් ඒ අයටත් අර සාමාන්‍ය කෙනෙක්ම තමයි. අර සත්තු දැක්කා වගේ ඕන්ට එක ගානක් නෑ. ඕන තරම් ප්‍රේතයෝ පේනවා, උන්වහන්සේලා දකින්නවා, කතා බහ කරනවා, අමනුෂ්‍යයෝ පෙනී ඉන්නවා, පින් ඉල්ලනවා, එහා මෙහා පරිසරය යනවා දකින්න උන්වහන්සේලා ගණන් ගන්න ඒක. සාමාන්‍යමයි. එක සිදුවීමක් තියෙනවා. මේක තියෙන්නේ මේ අනුරාධපුර යුගයේ අටුවා කතා කියලා තියෙනවා. මම හිතන අපි බොහෝ කාලයකට පෙර ওই ප්‍රේතයෝ ගැන කතා කරන කාලේ වා කියලා තියෙනවා. ඒ සිදුවීමක තියෙනවා එතන තුඹරොඹ කියලා සඳහන් වෙන්නේ. ඒ කියන්නේ තූපාරාමේ තිබ්බ තැන ඔය පරණ ග්‍රන්ථවල තියෙන තුඹරොඹ කියලා. තුඹරොඹ. එතන වැඩ හිටිය භික්ෂුන් වහන්සේ නමක් අනුරාධපුර නගරයට පින්ඩපාත යන්න උදේ පිටත් වුණා. හැබැයි උන්වහන්සේ මේ භාවනා කරනවා තාම දිවස් නුවණ විතරක් නෙවෙයි. එතනදී ප්‍රේතේ ශරීරය ඝන කරගෙන පෙනී හිටියා කියන දාන්න එතන එකක් තියෙනවා අපිට තේරුම් ගන්න. ඕනනම් ගන්න දිවස් නුවණක් තියෙන කෙනෙකුට දිවසින් දකින්න පුළුවන් අමනුෂ්‍යය. හැබැයි ඒ නුවණ නැති කෙනාට සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා ශරීරය ඝන කරගෙන අවශ්‍ය නම් කෙනෙක් ඉස්සරහා පේන්න එනවා. ඔව් එහෙන් පේන්න පුළුවන්. ඒ හැමෝටම බෑ. එතන අර ඉන්න යම් කිසි බල සම්පන්න සමහර අමනුෂ්‍ය කොටස් තියෙනවා. තමන්ගේ ශරීරය ඝන කරගන්න පුළුවන් කෙනෙක් ඉස්සරහා පෙනී ඉන්න පුළුවන් එවැනි බලවත් ප්‍රේතයෝ ඉන්නවා. එහෙමයි. එවැනි බලවත් ප්‍රේතයන්ට තමන්ගේ ශරීරය ඝන කරගෙන කෙනෙක් ඉස්සරහා පෙනී ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ප්‍රේතයා එහෙම පෙනී හිටියා. ඔව්. මේ හාමුදුරන් වහන්සේගේ ඉදිරියට ඇවිල්ලා. ඔව් පෙනී ඉඳලා කියන ස්වාමීනි ඔබ වහන්සේ මෙන්න මේ පැත්තට නම් පින්නපාතේ වඩින්නේ. අන්න රසවල ඈත මෙන්න මේ වගේ තැනක් තියෙනවා. එතන ඉන්නවා මගේ අම්මා. එතන අම්මා කියන්නේ මිනිස්සෙක් නෙවෙයි ප්‍රේතියා. ප්‍රේතියා. එතකොට තමන්ගේ අම්මත් ප්‍රේත කොස්ටාසෙම ප්‍රේතියක් හැටියට ඉපදිලා එහෙම ඉන්නවා. ඒ කියන්නේ මනුෂ්‍ය ආත්මය තුලදී අම්මද අපි හඳුනන්නේ නැත්නම් ප්‍රේත කොටාශය තුල ප්‍රේත ලෝකයේ ඉන්න අම්මද? ඒ කියන්නේ ප්‍රේත ලෝකයේ තුලත් අපේ කියන මේ නෑකම තියෙනවද? ඒ කියන්නේ ප්‍රේත ලෝකයේ තුලත් එහෙම නෑකම් තියෙනවා. හැබැයි මෙතන මේ අම්මා කියලා තියෙන ඉතින් මනුෂ්‍ය ලෝකෙම අම්මත් ප්‍රේත ලෝකෙම ඉපදිලා ආයි අර ප්‍රේතිය හැටියටම ඉන්නවා වෙන්න පුළුවන්. කියන ස්වාමීනි ඔබ වහන්සේ මෙතනින් යනකොට මේ වගේ පණවිඩයක් තියෙන ප්‍රේතියට කියාගෙන යන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා අනේ මේ ප්‍රේතය මට අමනුෂ්‍ය දකින්න නුවණක් නැහැ. මට එහෙම දිවස් නුවණක් නැහැ. මං කොහොමද දකින්නේ? එතකොට කියනවා ස්වාමීනි ඔබ වහන්සේට මම දෙන්නම් ඔහොම චුට්ටක් ඉන්න කියලා අතුරුදහන් වෙලා ගිහිල්ලා මේ මුල් කෑල්ලක් ගේනවා බෙහෙත් මුල. මේ බෙහෙත් මුල උන්වහන්සේ අතට ගන්නවා සමගම අල්ලට තියලා තද කර ගන්නකොට ඒකේ මොකක් හරි ඉතින් ශක්තියක් තියෙන්නේ නැති උන්වහන්සේට පෙවුණා කියන මුළු පරිසරයේ පුරාම විශාල ජන කන්දරාවක් වගේ අමනුෂ්‍යෝ පේන්න ගත්තා කියලාමයි. එතකොට දැන් මේ පින්ඩපාත යන්නේ මේ කොහොම කැලේ පාරකින් පින්ඩපාත යන්නේ. දැන් උන්වහන්සේට පේන්නේ උන්වහන්සේ මහා විශාල ජනතාවක් අතරින් මේ ජනතාවක් අස්සෙන් අමාරුවෙන් රිංගගෙන මිනිස්සු අස්සෙන් යනවා වගේ තමයි කියන දැනුනේ. එතකොට මෙහිම අමාරුවෙන් ගිහිල්ලා අර ප්‍රේතිය ඉන්න තැන හොයාගෙන පණවිඩේ කියනවා. එතකොට ප්‍රේතිය අහනවා ස්වාමීනි ඔබ වහන්සේ කොහොමද ඇහුවා මේ වගේ ප්‍රේත කොට්ටාස මෙච්චර පිරිසක් අතරේ ඔබ වහන්සේ මාව හොයාගත්තේ කොහොමද? එතකොට පෙන්නේ මෙන්න මේ මුල් කෑල්ල ඔබේ මේ පුතා වෙච්ච මේ ප්‍රේතයා මට දුන්නා කියනවා. එහෙමයි. එතකොට මේ ප්‍රේතිය කල්පනා කරා කියනවා මේ ස්වාමීන් වහන්සේගේ අතේ මේ මුල් කෑල්ල තිබුණොත් මේ පරිසරයේ ඉන්න අමනුෂ්‍යෝ දැක්කට පස්සේ උන්වහන්සේ අද පින්නපාත කරගන්න හම්බෙන්නේ නැහැ. ඔව් එයාලා බේරි යාගන්නේ කොහොමද කියලා අර සැනින් මුල් කෑල්ල අතින් ඇදලා ගත්තා කියලා. එහෙම අතින් ඇදලා ගන්නවා සමගම
උන්වහන්සේට අර මහා වනාන්තරයක තමන් තනි වුණා මේ කැලේ ඇතුලේ තනියෙන් ඉන්නා වගේ එකපාරට උන්වහන්සේට අර පරිසරයේ පුරාම පෙනිච්ච අමනුෂ්‍යය නොපෙනී ගියා කියලා. එතකොට අපිට පේනවා අපි නොදැක්කට අපිට දකින්න හැකියාව නැති වුණාට මේ පරිසරය තුල අපි ජීවත් වෙන පරිසරයේ මේ පාරවල් වල යන්නේන තැන්වල කොච්චරනම් ප්‍රේතයෝ අමනුෂ්‍යයෝ සත්තු ජීවත් වෙනවා වගේ කොච්චරනම් නැද්ද? අන්තිමට දන්නවා දැන් මේ අපායන් අතර තිරිසන් අපායේ සතුන් නැත්නම් මේ අපායේ ඉන්න අය විදිහට ඒ තිරිසනුන් වර්ගය බෝ කරනවා. දැන් ඒ වගේ දැන් අර අම්මා කියලා කිව්වහම මට හැඟුණ හැඟීමක්. එතකොට ඔය പ്രേත ආත්මවල අමනුෂ්‍යයන්ගේ ආත්ම තුල එහෙම ඒ වගේ සම්බන්ධතාවයන් පිළිබඳව එහෙම ධර්ම සඳහන් වෙලා තිබෙනවද? එහෙම සඳහන් වෙනවද? ඔව් ඇත්තටම මේ වගේ සම්බන්ධතා ඇති වෙනවා. හැබැයි මේ සම්බන්ධතා ඇති වුණාට ඔවුන්ගේ දරුවෝ පහළ වෙන්නේ මේ විදිහට නෙමෙයි. දැන් ඔය ආටානාටි තියෙන යක්කු යක්ෂණිය අතර ඒ අයගේ අනාචාරී දෙනේවා තියෙනවා. යක්කු යක්ෂණිය අතර මේ රාගිකව එකතු වෙනවා. ඕම් කැමතියි කියනවා මේ අසත් ධර්ම යෙදෙන්න. හැබැයි ඒ තුල දරුවෝ බිහි වෙනව නෙමෙයි. වර්ගය බෝ වෙන්නේ නැහැ. ඒ තුල දරුවෝ බිහි කරනවා නෙමෙයි. දැන් ඒ තුල හැබැයි සමහර ප්‍රේතය අකුසල විපාක වලට ඒ වගේ දුක් විඳලා දරුවෝ බිහි කරනවා කියලා. ඒක ඒ බිහි වෙන්නේ අර වගේම මේ ප්‍රේතයෝ බිහි වෙනව නෙමෙයි. දැන් අර තියෙනවා මේ එක ප්‍රේතයක් ඉන්න උදේට දරුවෝ 5 දෙනෙක් බිහි කරනවා කියන විශාල වේදනාවක් විඳලා ඒ දරුවෝ 5 දෙනාම ලේ පෙර මේ ප්‍රේතිය කා දමනවා කියන. ප්‍රේතිය විසීම කනවා කියන. දවල්ටත් ඒ වගේම ප්‍රසූත වේදනාවක් තුල දරුවෝ 5 දෙනෙක් බිහි කළා ඒ දරුවෝ 5 දෙනාම කුසගින්න දරා ගන්න බැරි කමටම කනවා කියන. හවසටත් එහෙමයි කියන. මේ කවුද දේශනාවේ තියෙනවා ගබ්සා කරපු කෙනෙක් කියන පෙර සසරේ. එතකොට අනුන්ගේ කලල විනාශ කරලා ගබ්සා කරලා මේ ඇති කරගත් අකුසලෙන් තමන් ප්‍රේතියක් වෙලා තමන්ම දරුවෝ වදමින් ඒ දරුවෝ කාදමන ප්‍රේතියක් වෙලා කර්ම විපාකයක් ගෙවනවා. එතන විපාකයක් ගෙවන්නේ. ඒ ඇරෙන්න මනුස්ස ලෝක ජීවත් වෙන විදිහට එහෙම දරුවෝ ලැබෙනව නෙමෙයි. ඒ කියන්නේ දැන් මේ මනුස්ස ලෝකේ කරපු අකුසලයන් තමයි මේ විදිහටම විපාක දෙන්නේ. මේ විදිහට විපාක දෙන්නේ. දැන් උනත් එහෙම යම් කෙනෙක් ගබ්සාවන් සිදු කරනවා නම් ඒ ආශ්‍රිතව කටයුතු ඒ වගේ ඒකේ දත් එකයි අදත් එකයි අනාගතේත් එකයි. කාලෙටම පොදුයි තම තමන් රැස් කරගත්ත කර්ම තමන් ඉතින් සසර අරගෙන යන විදිහ ඔය. බලන්න කොතරම් ඔබ තැති ගන්න නැති සමහර විට. සමහරලාට ඔබට යම් කෙනා මතක් වෙන්නත් ඇති මේ වගේ කටයුතු වලට යොමු වෙච්ච. ඒ නිසා අපි කොතරම් මේවා කෙරෙහි සැලකිලිමත් විය යුතුද? සමහරව හිතනවා ඇති හඳුනන්නේ එනකොට ඕවා මොන බොරු කතාවද කියලා. එතනින්ම මිත්‍යා දෘෂ්ටියක් වැඩෙනවනේ. ඔව් ඇත්තටම දැන් මේ ප්‍රේතිය පිළිගන්නේ නැහැ කියන්නේ එයා කෙලින්ම නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙන කෙනෙක්. ඔබ අහලා ඇති දසවස්තුක සම්මාදිට්ඨිය. එහෙමයි. නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කරුණු 10ක් පෙන්නනවා. ඒ 10 9 වෙනියට තියෙනවා ඕපපාතික සත්‍යයන් උපදිනවා කියලා. ඕපපාතික උපත පිළිගන්නේ නැත්නම් එයා නියත මිත්‍යා දෘෂ්ටිකෙක් කියලා. එහෙමයි. ඕපපාතිකව තමයි දෙවියන් දෙව්ලොව පහළ වෙන්නේ ඕපපාතික. බ්‍රහ්මයන් බ්‍රහ්ම ලෝකේ පහළ වෙන්නේ ඕපපාතික. ප්‍රේතයන් ප්‍රේත අපායේ පහළ වෙන්නේ ඕපපාතික. ඊළඟට නිරේ සත්‍යයන් පහළ වෙන්නේ ඕපපාත. කෙනෙක් දෙව්ලොව බඹලොව පිළිගන්නේ නැහැ කියන්නේ ප්‍රේත අපාය වල නිරේ පිළිගන්නේ නැහැ කියන්නේ ඔහු ඕපපාතික උපත පිළිගන්නේ නැහැ. ඒ තුල ඔහු වැටෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටියට. එහෙමයි. හැබැයි මේක මේ ඇස් දෙකෙන් බලලා හොයාගන්න එකක් නෙමෙයි සද්ධාවෙන් පිළිගන්න දෙයක්. ඒ ඇරෙන්න දැන් මේක කැමරාවක් අරන් ගිහිල්ලා හැංගිලා සොහනක ෆොටෝ ගහලා දැන් එහෙම හොයන්න උත්සාහ කරන අය පේන අවස්ථා තියෙන්න පුළුවන්. මේ සමහර වෙලාවට එක එක කැමරා වලට දැන් ওই වගේ ප්‍රේතයෝ ෆොටෝ ගහපු සමහර يعني යම් දියුණු කරපු යම් කැමරා තියෙනවා. දැන් ওই හිරලියම් කියලා කැමරාවක් ගැන ඔය අන්තර්ජාලේ පවා තියෙනවා. එවැනි සමහර ප්‍රේතයන්ගේ ඡායාවල් ඒවා වැටිච්ච ඒ සොහොන් වල ෆොටෝ ගහපු යම් ඒ විකෘති සත්තු වගේ වැටිච්ච දේවල් තියෙනවා. නමුත් එහෙම ඡායාවකට එහෙම වැටුණා කියලා ඔහු ගැන සම්පූර්ණ විස්තරයක් හොයාගන්නව නෙමෙයි නේ. එහෙම හොයාගන්න බෑ. එහෙම හොයාගන්න පුළුවන් කමක් නෑ. හිත දියුණු කරන යම් අවස්ථාවක් තියෙන පුළුවන්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම භාවනා කළ දිවසකින් දකින්න දෙයක්. එහෙමයි. ඒ දිවසකින් දකින්න තියෙන ඒ ක්‍රමයෙන් පරිබාහිර අපි වෙන ක්‍රම වලින් උපකරණ වලින් තාක්ෂණයෙන් කැමරා වලින් ඕවෙන් එහෙම යන්තම් අල්ලගෙන යම් විග්‍රහ කරන්න හැදුවට අපිට 100% අමනුෂ්‍ය ගැන ප්‍රීතිය ගැන තොරතුරු හොයන්න ලැබෙන්නේ නැහැ. හම්දුකින් එතකොට දැන් ඒ කාරණාවත් එක්ක දැන් പ്രേත ආත්ම ඉන්න නැත්නම් പ്രേත ලෝකේ ඉන්න අයට මිනිසයන්ට මොන වගේ බලපෑම් කරන්න පුළුවන්? ඔව් ඇත්තටම
දැන් ওই සාමාන්‍ය පරිසරයේ ඉන්න ප්‍රේතයෝ ඉන්නේ. ඒ ප්‍රේතයෝ බොහෝ වෙලාවට අපේ පරිසරයේ වල ඔය වතු වල, ගෙවල් දොරවල් වල, පහරවල් වල, සොහොන් පිට්ටනිය ආශ්‍රිත ඕන තරම් ප්‍රේතයෝ ඉන්න පුළුවන්. මේ ප්‍රේතයන්ගෙන් වැඩිපුරම 90% ගාණක් ප්‍රේත කොට්ටාස ගත්තොත් දැන් මේ සඳහන් කරා වගේ සමහරු සෙන්සොටු විතරක් කොහේ ආග්‍රහණය කරගෙන ජීවත් වෙනවා. වන්තාස කියන ප්‍රේතයෝ ඉතින් කාටවත් ඉතින් වෙන කරදරයක් නෑ. කේල ගහන ටිකක්, සූර්ලා දාන හොටු ටිකක් ආග්‍රහණය කරගෙන ජීවත් වෙනවා. ඊළඟට මලකුණු ආහාර කරගන්න ප්‍රේතයෝ ඉන්නෝන්ගෙන් ඉච්චර කාට දෙයකුනේ සොහොන් පිට්ටනිය ආශ්‍රය කරගෙන මලකුණු ඒ සත්තුන්ගේ මලමිනි ඒවැ ඕජා උරාබමින් ඔහේ ජීවත් වෙන ප්‍රේතයෝ ඉන්නවා. ඒක බොහොන්සේ ඉග්‍රහ කරපු විදිහට ඒ ප්‍රේත කොටාස ඔක්කොම ගත්තොත් ඉතින් ඔහේ ජීවත් වෙනවා. ඔය අතර සමහර ප්‍රේතයෝ කරදර එන්නේ ওই වෛර බැඳගත්ත මනුස්සයන්ගේ. දැන් සත්තු උනත් හිතන්න වෛර බැඳගත්ත සත්තු ඉන්නෝනේ සමහරනේ. ඔව් එළෝ එතකොට මේ පුද්ගලයාටම දෂ්ට කරන සමහරලාට හපා ගන්න සත්තු ඉන්නවා. එකම පුද්ගලයාට දෂ්ට කරන සත්තු. එතකොට ඒ වගේ සමහර වෛරෙන් මැරිලා සාප කරගෙන මැරෙනවනේ සමහර වෛරෙන් මැරෙන. සමහර කාලී යක්ෂණී කතාව තියෙන ඒ වගේ වෛරෙන් මැරිලා ඉන්නේ පලි ගන්නමයි. එතකොට ඔහුගේ අරමුණ ඔහු පාදාන කරගෙන ඉන්නෙම පලි ගැනීමම තමයි අරමුණ. ඔව්. එවැනි අමනුෂ්‍යයන්ගෙන් තමයි කරදර බාධා ඇති වෙන්නේ. වුන් තමයි ඉතින් හිරිහැර කරන්න උත්සාහ කරනවා, පස්සෙන් එනවා, නතුරු කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ අමනුෂ්‍ය කොටස, ඒ කියන්නේ මේ දැන් අපි හිතමුකෝ මියගේ ඥාතීන් කියලා. ඒ මියගේ ඥාතීන් තමන් වෙතට එන්න පුළුවන් ප්‍රේතයන් විදිහට. බොහෝ වෙලාවට මියගේ ඥාතීන්ගේ උතන අනතුරු තමයි ඒ අයගේ අර ඇලුම් කිරීම තුළ දැන් ආදරෙන් මරුණත් අනතුරක්. ආදරෙන් මැරිච්ච ගමන් මැරිලා අපි ගමු ප්‍රේත කොටාසයක නම් ඉපදුනේ. එයා හිතන්නේ මේ මං අනේ දුක් විඳින තැනක ඉන්නේ, මගේ දරුවෝ වෙන දිව්‍ය ලෝකවලට යන්න. එහෙම හිතන්නේ. ප්‍රේතයා හිතන්නේ තමන් ඉන්න තැන තමයි එතන හොඳ තමන්ට. දැන් අපිට මනුස්ස ලෝකේ අපි පිළිකුල් කරාට ප්‍රේතයාට අර අසුචි ටික මල මුත්‍ර ටික ඒක බොහොම ප්‍රණීත ආහාරයක් හැටියට ඔහුට දැනෙන්නේ. ඔහු ඉන්න තැන ඔහු හිතනවා මේක හොඳයි. මෙතන තමයි හොඳම තැන. තමන් ආදරය කරන, තමන් ඇලුම් කරන, තමන්ගේ දරුවෝ නෑදෑයෝ වුණත් උපක්‍රම යොදන්නේ තමන්ගේ ගොඩටම ඇදලා ගන්න. ඒක තමයි ප්‍රේතයාගේ ස්වභාවය. ඒකට ආදරෙන් මැරුණත් තමන් ළඟට ගන්න උත්සාහ කරන ආදරය නිසා. මරන්න බෑ. වෛරෙන් මැරුණාට පස්සේ පලි ගන්න උත්සාහ කරනවා වෛරය නිසා. එතකොට දෙකේම නිකන් එකම වගේ ප්‍රතිඵලයක් තමයි පේන්නේ. ආදරේ වෛරේ රාගයයි ද්වේෂයේ තියෙන ආදීනව. රාගය කියන්නේ ආදරය ඇල්ම නිසා තමන් ළඟට ගන්න උත්සාහ කරනවා. වෛරෙන් මරුණාට පස්සේ පලි ගන්න උත්සාහ කරනවා. එතකොට මේ දෙකෙන්ම වෙන්නේ අනතුරක්. ඒ කියන්නේ මේ පලි ගැනීම කියලා කියන්නේ කෙනෙක්ව ප්‍රේතයට මරන්න පුළුවන් මනුෂ්‍ය ලෝකේ කෙනෙක්ව. සමහර වෙලාවට පිටින් ඉඳන් අනතුරු කරන්න උත්සාහ කරනවා. දැන් අපි හිතමු දැන් මෙහිම බුද්ධ දේශනාවෙම ගමු අපි අපේ තොරතුරු මොනවත් නැතුව වර්තමාන උදාහරණ නැතුව දැන් ඔබ අහලා ඇති බාහිය දාරුචීරි මහරහතන් වහන්සේට එළදෙනෙක් ගැනලා මරණයටපත් වුණා. උන්වහන්සේ ධර්මය අවබෝධ වෙනකොටමයි කුලප්පු වෙච්ච එළදෙනෙක් ඇන්නේ. උන්වහන්සේ පිරිනිවන් පෑවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හැබැයි දැන් ඕක ඇස් දෙකෙන් දකින අය අන්න අර පාරායින දන ගහගෙන හිටපු මේ බාහිය දාරුචීරි කියලා කෙනෙකුට එළදෙනෙක් ඇන්නා. ඕකනේ දකින්නේ. දැන් ඔය අද නිකන් හිතන්න සමහරලාට මරණ පරීක්ෂණ වලින් සමහරලාට තියෙන තොරතුරු වලින් ඔප්පු වෙන්නේ ඕවනේ ඇක්සිඩන්ට් එකක්. වාහනයකට හැප්පුණා. එක්ක සතෙක් පහර දීමේ. කවුරු හරි පහර දුන්නා. ඒ වගේ හේතුවක් තමයි සමහරවිට අවසානයේ මරණ හේතුව හැටියට එළියට එන්නේ. අතනත් පේන්නේ එළදෙනෙක් ඇන්නා. හැබැයි බුදුහාමුදුරුවෝ බුදුවැසින් දැකලා දේශනා කරනවා යක්ෂණියක් එළදෙනකට ආවේශ වෙලා තමයි මේ පහර දුන්නේ. පෙර වෛර බැඳගත් යක්ෂණියක් එළදෙනක් වාහකෙක් කරගෙන පහර දුන්නා. එතකොට ඒක දකින්නේ දිව ශක්තියන කෙනා. දැන් බලන්න අමනුෂ්‍යයා තමන්ගේ පලි ගන්න උපයෝගී කරගත්තේ අර එළදෙනගේ ශරීරය. ඒ වගේ සමහර සත්‍යයන් වාහන කරගෙන අමනුෂ්‍ය පලි ගන්නවා. ඔබ අහලා ඇති ඉස්සර. දැන් හිතන වරුණ ඔය පරණ දැන් නම් ඉතින් අපි දන්න එහෙමයි ගැන ඉස්සර ඔය පරණ වෙද මහත්තුරු ගැන ඔය ඉතිහාස පරණ සමාජ ටෙලිනාට්‍ය වලත් තියෙන්න පුළුවන් ඒ වෙනස ඉතින්. පැරණි සර්ප වෙද මහත්තුරු පරණ හිටපු අය ඉස්සර සර්පෙක් දෂ්ට කරපු වෙලාව රිට්ටාව ඕවා හොයලා හරියටම දන්නවා මොන දිෂ්ටියෙන්ද ගැහුවේ. ඒ අමනුෂ්‍යයෙක්ද මේ පහර දීලා තියෙන්නේ. ඒ කියන්නේ අමනුෂ්‍යය සර්පයන්ගේ ශරීර වාහන කරගෙන ගමන් කරන. පහර දෙන්න පුළුවන් හතුරන්ගේ පලි ගන්න. දැන් ඔබ අහලා ඇති ඉස්සර මේ සර්පෙක් දෂ්ට කරාට පස්සේ ඉක්මනට මේ වෙද මහත්තයා හොයාගෙන දුවගෙන යන්නේ වෙද මහත්තයා සර්පෙක් ගැහුවා කියාගෙන එනවා. අනේ පාරක් ගන්න. එතකොට වෙද මහත්තයා දන්නවා මේ එන පුද්ගලයා පස්සෙන් දැන් අර සර්පයාට ආවේශ වෙලා අමනුෂ්‍යයා නම් මේක කරේ. ඒ අමනුෂ්‍යයට අවශ්‍යකම තියෙන දැන් උගේ පලි ගන්න. වෙද මහත්තයා ආවොත් තමන්ගේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක වළක්වන්න වෙද මහත්තයාට කියන්න යන කෙනා පස්සෙන් එනවා අමනුෂ්‍යයා. එහෙමයි.
ඒ නිසා වේද මහත්තයා එනකොටම කරන්නේ ගමන්ලාට අතට මතුරුලා අතින් ගහන්න කම්බුනේ නිකන් ගහනව නෙමෙයි. මන්ත්‍ර ශාස්ත්‍ර දන්නවා. ඒ මතුරුලා ගහන්නේ අර අමනුෂ්‍යයට තමයි මේ ගහන්නේ. අර පේන්නේ අර පුද්ගලයාට කන්ට ගැහුවා වගේ. ඒත් වෙලාවට ඒ සර්පය දෂ්ට ඒත් එක්ක සහනයක් කරන්නේ. ඒත් එක්ක අර අමනුෂ්‍ය සමහරලාවට ආපස්සට පැනලා යන්න පුළුවන්. මොහුගෙන් වෙන්න තියෙන ඊළඟට මේ කරන බෙහෙත් ටික කඩාකප්පල් කරන්න අමනුෂ්‍ය උපක්‍රම දෙනවා. අන්න ඒ ටික මගේ හැරෙනවා. වේද මහත්තයාට අවශ්‍ය විදිහට අර සර්පයා දෂ්ට කරපු කෙනෙක්ගේ විසට බෙහෙත් කරන්න පුළුවන් පරිසරය හැදෙනවා. ඒ නිසා කොතරම් බලපෑමක් කෙල කරන්න පුළුවන්ද කියන කාරණෙන් අපි දකින්න හම්බුනේ සමහරුන්ට සුවනවන රෝග තියෙනවා. ඒ තැන්වලට තුවාල තිබෙනවා කකුල් වල විවිධ ආකාරයේ ඒවා කොච්චර බෙහෙත් කළත් හොඳ වෙන්නේ නැහැ. දැන් දියවැඩියා වගේ රෝගී තත්ත්වයක් නෙමෙයි මම මේ සඳහන් කරන්නේ. එහෙම තත්ත්වයක් නැති අයට පවා එහෙම තුවාල හොඳ වෙන්නේ නැති ඒවා තියෙනවා. දැන් මේවා අපේ පැරණෝ කියන කතාවක් තමයි මේ තුවාලෙට ප්‍රේතෙක් මේක මේ අයිසුරු කරගෙන ජීවත් වෙනවායි කියන කාරණේ. ඒ නිසා මේවා හොඳ වෙන්නේ නැහැ කියන කාරණේ. එහෙම ප්‍රේතයන්ගේ ඔය දැන් ඔබ වහන්සේ සඳහන් කරපු වලට ඒ වගේ අයිසුරු කරගෙන ජීවත් වෙන ප්‍රේතයෝ ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ තත්ත්වෙන් මිදෙන්නට බෙහෙත් කරාට හැකියාවක් නැත්නම් ඖෂධ බලෙන් සුවයක් ලැබෙන්නේ නැත්නම් මොනවද කරන්න ඕන? ඔව් ඇත්තටම දැන් ධර්මයේම තියෙනවනේ දැන් සර්පයන්ටත් පිළිත් තියෙනවනේ. ඔව්. දැන් සර්පයා ගැන ගත්තාම ඔය කන්ද පිළිත තියෙන සර්ප කුලයන්ට මෛත්‍රී වඩන පිළිත් කරන. විරූපක්ඛේ හිමේ මෙත්තං මෙත්තං ඒරාපතේ හිමේ චබ්බ්‍යා පුත්තේ හිමේ මෙත්තං මෙත්තං කන්හා ගෝතමකේ හිචකින්. එතන සර්ප කොටස් 4. එතකොට මේ විස සහිත සියලු සර්පයන් අරමුණු කරගෙන මෛත්‍රී වඩන්න කියන. එතකොට ඒවෙන් අර සර්පයන්ගෙන් ඇතිවන උවදුරු වලින් ආරක්ෂා වෙන්න පුළුවන් කියන. එතකොට ඒ වගේ දැන් අර වරුන් සඳහන් කරා වගේ සමහර තුවාල දැන් නිකන් ওই තුවාලේ දැන් ඔය කෙනෙක් කියන්න පුළුවන් ආයෙවත් වෙන්න පුළුවන් කවුද දැක්කේ කවුද හොයාගත්තේ. හැබැයි සමහර තුවාල තියන අයම දන්නවා. ඔවුන්ගේ තුවාලවල ඔවුන්ටම දැනෙනවා තමන්ගේ කකුලේ එල්ලිලා කකුලේ තියෙන අර ඕජා උරාබොන බව තුවාලේ සූරන බව සමහර අමනුෂ්‍යය තමන්ගේ කකුලේ එල්ලිලා තමන්ට හොඳටම තේරෙනවා මේ තුවාලේ ඇදුන් දිදී ඒ තුවාලේ මේ හොඳ වේගෙන එනකොට තුවාලේ පාරෙනවා. එතකොට ඒ වගේ මොකද මේවයි අර ආහාර කරගෙන මේවා සමහර බැඳිච්ච මනුස්ස සමහර බන්ධනවා. දැන් බහලා ඇති ඉස්සර සාමාන්‍ය ක්‍රමයේ තමයි සර්පේ දෂ්ට කරොත් කොහේ හරි ඒ සර්පයා ගැන කියන්නේ ගමේ. ඔව්. ඒ කියන්නේ හතුරෝ ඉන්නවා. හතුරෝ මොකද කරන්නේ? විස බඳිනවා සමහරු. ඒවට විස බැඳිනවා. ඒ නිසා මේක කියන්නේ කාටවත්. මේක කියන්නේ වේද මහත්තයාට විතරයි. කියනවා එක්ක සර්පයා කවුද කියලා කියන්නේ කියනවා මේ පොඩි කුණු ගැටෙක් කාලා මේ පොඩි වෙන විනාශ කළා තමයි ගමේ පතුරවන්නේ. එතකොට ඒකට හරි ගියාට හරියන්නේ නැහැ. එතකොට හරි සර්පයා කවුද නම පුද්ගලයා කවුද මේ හොයලා සමහර තරහකාරයෝ සර්පයට විස බඳිනවා. එතකොට මේ වගේ ක්‍රම ඉස්සර තිබිලා තියෙනවා. හැබැයි දැන් නම් ඉතින් වැඩිපුර ඉන්නේ බොරුකාරයෝ. ඒ නිසා මේ සමාජය තුළ ඉතින් ඒකත් හොඳයි ඒකටකින් මේව නැති වෙලා ගියේ එක. මොකද දැන් මේ මිනිස්සු තුළ තියෙන වෛරය කෝන්තර මේවත් එක්ක ඔය වගේ දේවල් මිනිස්සු අතට ආවා නම් ඔය වගේ ඉස්සර තිබිච්ච මේ අමනුෂ්‍යයන් දැන් හිතන්න වරුණ දැන් ඌව හරියට නැතත් දැන් කොච්චර මිනිස්සු මේ හතුරන්ගෙන් පලිගන්න කියලා මොන දේවල් කරනවා මොන තරම් දේවල් කරනවද නේ? ඒ දේවල් කරලා හරියන්නේ නැතිකොට බොරුවට නිකන් හරි ගියේ නැතත් හොර කපුවා පස්සේ හරි ගිහිල්ලා අනුන්ට හුණියම් කරන්න කොච්චර සමහරු නැති වෙලා තියෙන්නේ අනුන්ට හුණියම් කරන්න ගිහිල්ලා. ඒ කියන්නේ ගෙදර දරුවන්ට වියදම් කරනවට වැඩිය කන්න බොන්න වියදම් කරන ණය ගෙවා ගන්න බෑ. හැබැයි ඊට වඩා හම්බ කරන එකෙන් වැඩිම ගාණක් ගෙවන්න ගිහිල්ලා අනුන්ට හුණියම් කරන්න. ඉතින් මේ වගේ සමහරුන්ගේ ජීවිතවල ඒ තුල ද්වේෂය ආහාර කරගෙන ද්වේෂය අනුභව කරගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. හතුරන්ට බැන උන්ට උපක්‍රමියද ඒද උන්ගේ විනාශේ ප්‍රාර්ථනාව ඒකම තමයි ජීවිතේ. ඕම් විනාශ කරන්නමයි හිත සැලසුම් කර ඉන්නේ. ඉතින් ඒ නිසා මෙවැනි මොකද ඉස්සර වේද මහතුරු ඕව දන්න නිසා ඒ මිනිස්සු ධර්මයක් තුලයි ඕව කරේ. එහෙමයි. ඉස්සර මන්ත්‍ර ගුරුකම් දැනගෙන හිටියත් වේද මහතුරුන්ට වේදකම හෙදකම ඔක්කොම තිබුණා. එතකොට ඒ අය සීලේක පිළිහිටලා ඉස්සර වේද මහතුරු හැමදාම උදේ බුදුන් ඇඳලා පිළිත් කියලා සීලේක පිළිහිටලා තමයි ඔය හැමදේම කරේ. ස්ට්‍රයික් කර හිටියේ. එතකොට ඔව් තුනුරුවන් ගැන බොහොම ශ්‍රද්ධාවෙන් තමයි මේ හැමදේම කරේ. ඒ නිසා වුන් දැනගත්ත තමන්ගේ දරුවන්ටවත් සමහර විශ්වාස නැත්නම් දුන්නේ. ඔය පොත් මන්ත්‍ර පොත් ඒ වගේව සමහර වෙලාවට වේදකම දුන්නා. මෙන්න වේදකම හැබැයි මන්ත්‍ර පොත් ටික පිච්චුවා සමහර. මැරෙන්න ලං වෙනකොට දරුවන්ටවත් නොදී ඒවා පුච්චලා දැම්මා. මිනිස්සුන්ට අගතියක් කරන්න පුළුවන් දේවල් ටික ඒවා පුච්චලා සමහර පුච්චලා ඉවරලා ඒවා අයින් කරා.
මොකද ඒකෙන් අනාගතේ තමන්ට තමන් විශ්වාසයි තමන් ධර්මයේ තුල පිළිట్లా කාටවත් මේවා දැනගත්තට යහපතක් මිසක් අනතුරක් කරේ නැහැ. හැබැයි ආදී ගුණාංග තිබ්බ මිනිස්සු තුල. හැබැයි තමන්ගේ ශිල්පයේ දීපු දරුවන්ට සමාහලාවට ඥාතියෙකුට ඉවැනි කෙනෙකුට ශිල්පයේ ඉගෙනුවට මේ වගේ විනාශ කරන්න පුළුවන් පැති ටික සමාහලාවට ඒව උගන්වන්න නැතුව ඒව පුච්චලා ඒව විනාශ කරලා තමන් එක්කම විනාශ වෙලා ගියා. දැන් අද වුණත් අපි දකිනවා ඇතැම් බෙදපරපුරු තිබෙනවා පරම්පරාවෙන් පැවතෙවිලා අදත් ඒ මානුෂවාදී ගුණධර්මයන් රැකගෙන හරිහැටි වෙදේ දෙකම කරන අවස්ථාවක්. හැබැයි අපි දන්නවා ඇතැම් අයගේ දරුවෝ ඉන්නවා ඒක සම්පූර්ණයෙන්ම විනාශයටපත් කරන තමන්ට බලයක් ලබා ගන්නට තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගන්නට මේ ඕනෑම දෙයක් බිල්ලට දෙන අවස්ථාවන් අපි දකිනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ ඇතැම් විට හොඳ දෙයක් එකතු වෙනවා වගේම නරකට ඇතැම් වෙලාවට නරක දෙයක් එකතු වෙන්නත් පුළුවන්. ඒ නිසා අනාගතයට ඔය අපේ හැමදෙරෝ සිහිපත් කළා වගේ ඇතැම් විට යම් කාරණා නැතිවීමත් එක අතකට හොඳයි කියලා හිතෙනවා. අමුතුවෙන් එතකොට ප්‍රේතයෝ මිනිසුන්ට ආවේශ වෙනවද අපේ හැමදෙරෝනේ ආවේශ වෙලා ඇවිල්ලා ඒ කියන්නේ දැන් සමහරව එක වරම් ගන්නවනේ. ඒ වරම් ගන්නකොට ප්‍රේතයෝ නැද්ද? ඇත්තටම මේ ප්‍රේතයෝ තමයි සමහරලාවට වරන් ගත්තා මෙහෙමයි අපි අර දෙවියන්ගෙන් වරන් අරගෙන ආවේ මේ දෙවියන්ගෙන් වරන් අරගෙන ආවේ කියලා සමහරු ඇසුරු කරගෙන ජීවත් වෙන්න ක්‍රම හදාගන්න. ඒ තුළ තමයි ප්‍රේතෙක් කෙනෙක්ගේ ඇඟකට රිංග ගන්න උපක්‍රමයක් යොදාගන්නේ සමහරලාවට. ඔහු ඇවිල්ලා පෙනී ඉඳලා කියනවා මම උඹට බලයක් දෙන්නේ. එහෙමයි කියන්නේ. මම ඔබට බලයක් දෙන්නේ. ඔබට මේකෙන් දියුණු වෙන්න පුළුවන් මේක ලොකු ශක්තියක් මේ දිවි කෙනෙක් තමයි මාව යුවේ. මම මේ අසවල් දෙවියන්ගේ වරන් අරගෙන ආවේ. මිනිස්සු රවට්ටනවා මේ. ඒ නිසා මේක ඇඟට ගන්න කියලා පෙනී ඉඳලා සමහරලාවට කියනවා. කියපු ගමන් සමහරලාවට මේ කෙනා හිතනවා හරි. දැන් මට ලොකු බලයක් එන්න යන්නේ. ඉතින් කියනවා අසවල් දේවාලෙට යන්න මේ දේවාලෙට යන්න මේ ටික කරන්න කියලා දේවාල වලට යවලා සමහර වෙලාවට ඒ කියන දේවල් බැලුව බැලමට හිතෙනවා මේවා පින්කම්. හරක් නිදහස් කරන්න කියනවා. ඉතින් කොච්චර පිනක්ද? මරණයට කැපෙච්ච හරකෙක් නිදහස් කරන්නේ. ඊළඟට කියනවා ගිහිල්ලා මේ දේවාලෙට ගිහිල්ලා මේව පූජාවක් දීලා එක්ක නැති බැරි අයට කිරි ආහාර දානයක් දෙන්න. කුරුල්ලෝ නිදහස් කරන්නේ. බැලුව බැලමට ලොකු පින්කම් මේ කරන්නේ. හැබැයි මේවා කරවලා අර අමනුෂ්‍යය බලවත් වෙනවා. එහෙම බලවත් වෙලා මේ කෙනාගේ ඇඟට රිංගගෙන යැපෙන්න පුළුවන් පරිසරයක් හදාගන්න. හදාගෙන ඔහුව කැමති කරගෙන ඔහු ලව්ව ඊට පස්සේ අර සමහරලාට දොළ පිජේනි මේ පූජාවට්ටි මේවා තැන් වල දීලා අර අමනුෂ්‍යයා මේ කෙනා ඇසුරු කරගෙන ජීවත් වෙන්න පෙළඹෙන. දැන් ඔය වගේ අමනුෂ්‍යවම ඇඟට අරගෙන ඒ ඥාති ප්‍රේතයන්ගෙම වැඩ අරගෙන බොහෝ වෙලාවට යමක් කරගෙන ඔය මොනවා හරි කරගෙන මිනිස්සුන්ට යමක් කරගෙන ගියකයි හම්බ කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් සුගතිය ගිහිල්ලා හමාරයි. එතනටම තමයි යන්න පාර කැපෙන්නේ. හරිද? ඒ මිය ගියට පසුව ඔබ වහන්සේ කියන කාරණාව මියගිය කියන්නේ මේ ඉන්න ජීවිතය තුළ ජීවත්ව ඉන්න ජීවිතය තුළ ඒ වගේ අමනුෂ්‍ය බන්ධගෙන ප්‍රේතයෝ බන්ධගෙන යම් වැඩ කටයුතු කිරීම තුළ අපි හැබැයි ගොඩක් වෙලාවට අපි එහෙම දියුණුවක් දකින්නේ නැහැ නේද? හොඳ නෑ ඒ වගේ කටයුතු කරන අයගේ. ඔව් ඇත්තටම తాවකාලික යම් කිසි නිකන් දියුණුවක් වගේ නිකන් පේන්න පුළුවන් නිකන් යාට දැන් හරි ගිහිල්ලා අන්න අර බලවේගය ඇඟට ගත්තට පස්සේ දැන් එයාට හරි යනවා. හැබැයි ඉතින් ඊට වඩා විශාල විනාශයකට අවසානයේ පිරිහිලා අවසන් වෙනවා. ඒකේ පවතින්නේ නැහැ කියන කාරණේ. අපිට මේ කාරණාත් එක්ක තවත් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. අපි විරාමයකට ගිහින් විරාමෙන් පස්සේ අපිට තව පුළුවන් ප්‍රමාණයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ආශ්‍රිත කාරණේ වගේ විශේෂයෙන්ම සිහිපත් කරන බක්කුල මහසෑය පිළිබඳව බක්කුල මහසෑය කටයුතු පිළිබඳවත් ඊට ඔබ සහසම්බන්ධ විය යුතු අවස්ථාවන් පිළිබඳවත් අපි ඊළඟ සාකච්ඡා වාරයේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ලැබෙන විරාමය සඳහා ඉරිදා සිත්නෙත් සපෝසම්ගෙන අපි යමු වෙනවා. ෆ්‍රීලන්ස් සෝයා දඹදිව වාසනා මාතෘ ෆ්‍රීලන්ස් සෝයා මිලදීගෙන නොමිලේ දඹදිව චාරිකා හිමි කරගන්න. අදම ෆ්‍රීලන්ස් සෝයා හිස් පැකට් 3ක් මේ ලිපිනයට යොමු කරන්න. ෆ්‍රීලන්ස් සෝයා දඹදිව වාසනා නම්බර 38 ගුණවර්ධන මාවත නාවිමන දකුණ මාතර. සීල ධර්මයෝ තන සම්මා සම්මෝධයට පාත. ලෝක පහළ වූ සීල බුදුවරුන් නමස්කාර කරන සෙත් ශාන්තිය මෝර පිරිතයි. එහෙව් පිරිත නිතර සිහිපත් කිරීමෙන් නිරතුරු ආරක්ෂාවම සැලසේ. සෑම සතියේ දිනකම රාත්‍රී 7ට හාත්පසින් ආරක්ෂාව සැලසන මෝර පිරිත ශ්‍රවණය කරන්න. නෙත් මහන
නැවත අපි සම්බන්ධ වෙනවා ඉරිදා සිත්නිත සපෝ සමග සාකච්ඡා කරමින් සිටියේ ප්‍රේතයන් ගැන. අපිට තියෙන මේ කෙටි වේලාව තුළ තවත් අපිට පුළුවන් ප්‍රමාණයකින් කතා කරන්න. විශේෂයෙන්ම බක්කුල මහසෑය ගැන සාකච්ඡා කරන්නට තිබෙනවා. අපිට අඳුරන්නේ දැන් මේ ප්‍රේතයෝ ගැන කතා කරපු නිසා අපි අද දකින්න ඇතැම් පැතිවල ප්‍රේත ගොටු මේව දෙනවා. ප්‍රේත කොටු අපිත් තැන්වල ගිහිල්ලා තුම්මන් හන්දිවල මේ දාලා තියෙන අවස්ථා. ප්‍රේතයන් එතකොට මේ ප්‍රේත කොටු දෙන්නේ ඉවත් කරන්නද, ඔවුන් සතුටු කරන්නද, ප්‍රේතයන්ගෙන් තියෙන බලපෑම අඩු කරන්නද? එහෙම දුන්නා කියලා ප්‍රේතය අයින් වෙනවද? බොහෝ වෙලාවට ඔය යන්ත්‍රමන්ත්‍ර ඔය ක්‍රමවල සමහරවිට ඔය ඔවුන්ව සතුටු කරන්න තමයි සමහරවිට ඔවුන් ඉල්ලන දේවල් ඔය කොටු වල තියලා අඬ ගහලා දෙන්නේ. දැන් හිතන්න ඔය බහිරව පූජාවල් කියන මිනිස්සු දෙන්නේ. දැන් එතනක් තියෙන පොළොවට අධිග්‍රහිත පොළොව ඇසුරු කරගෙන ජීවත් වෙන අමනුෂ්‍ය කොටස. දැන් අපි ඔය කතා කරපු සමහර ප්‍රේතයෝ පොළොවේ උඩනින් නිකන් ගස් විමාන කරගත්ත පොළොවේ උඩ එහා මෙහා යන අහසේ පාවි යන අමනුෂ්‍යයෝ ගැන. ඔය වගේම මේ පොළොව ඇතුලෙන් පොළොවේ එහා මෙහා යන අමනුෂ්‍යයෝ ඉන්නේ. පොළොවේම කියන්නේ පොළොවේ සත්තු ඉන්නේ ගැඩවිල් වගේ පොළොව හාරගෙන පොළොව ASCII හිමියන්නේ. මිනිහෝ ඉන්නේ. ඒ වගේ අමනුෂ්‍යයෝ ඉන්න පොළොව ඇසුරු කරගෙන ඕම් පොළොව විමාන කරගෙන ඉන්නේ. ඒ අය තමයි බහිරවය කියන්නේ. එතකොට ඒ අය පොළොවේට අයිතිවාසිකම් කියනවා. මේ මගේ කොටස. දැන් අපිත් පොළොවට අයිතිවාසිකම් මේ මගේ ඉඩ මේ පර්ජස් 10 මගේ කියලා ඔප්පු හදාගෙන මිනිස්සු ඉන්නේ. නැත්නම් වෙලාවට ඔය තියෙන ඒ ආශාවම නිසා ඒ වගේ මැරිලා මේ පොළොවට භූමිය වලට ඕවට කොච්චර මරා ගන්නවද වැටෙයිනි වලට මේවට මරාගෙන අවුරුදු ගණන් පරම්පරා ගණන් නඩු කියාගන්න මිනිස්සු. අද දැන් අපේ සාකච්ඡාවේ කාරණා දෙකක් කෙලිවුණා. යම් ආකාරයකට ප්‍රේතයෝ වෙන්න හේතු. ඔව් ඒ වගේ මේවට ආසාවෙන් මැරිලා මේ අමනුෂ්‍ය වෙලා උපදින. එතකොට ඉස්සර මිනිස්සු මේවා දැනගෙන හිටපු මිනිස්සු ඔවුන් එක්ක බොහොම සහයෝගයෙන් මේ වැඩේ කරගත්තා. උඹලටත් අපි යම් දෙයක් දෙන්න. ඒ කියන්නේ අමනුෂ්‍යයෝ එක්ක වෙන මොකුත් ගැටුමක් හදාගත්තේ නෑ. අයි ගිහිල්ලා බොහොම කරුණාවෙන් තමන් ඒ ඉඩම ගයක් හදනවනම් ඔවුන් දැන් හිතන්න ඉස්සර මිනිස්සු ගහක් කපන්න යනවනම් බලනවා මේ ගහේ කුරුළු කූඩු තියෙනවද? ගහේ සත්තු ඉන්න දිමි ගොටු පවා එකපාරට ගහ කැපුවේ නෑ. මේවා ගහට සමානලාට දුම් අල්ලනවා. ගහේ ඉන්න දැන් ඒ වගේ සමහරලාට මොනවා හරි සත්තු ඉන්නවනම් වුන් ගහෙන් ඉවත් කරලා ඉස්සර ගහට වැදලා කියනවා මේකට අධිග්‍රහිත අමනුෂ්‍යයෙක් හරි උක්ෂ දේවතාවෙක් හරි ඉන්නවනම් මම මේ ගහ කපන්න ලෑස්ති වෙන්න මෙතනින් ඉවත් වෙන්න මම මෙහිම දෙයකට ගහ කපනවා කියලා කලින් ගිහිල්ලා ගහට ඕවා පරණ මිනිස්සුන්ගේ තිබුණා. අද ඉතින් දන්නේ නැහැ ගෙලින්ම ගිහිල්ලා මැෂින් එක ඇල්ලුවා ගහ කපුවා. එතකොට ඒ වගේ මිනිස්සු ඉස්සර ගයක් දොරක් හදනවනම් දන්නවා මේ පොළොවේ යම්කිසි අමනුෂ්‍යය ඇති. ඒ නිසා ඔවුන් ඒ භූමියට අධිග්‍රහිත යම්කිසි අමනුෂ්‍යෙක් ඉන්නවනම් ඔවුන්ට අර කියපු අර වගේ දොළපිදේනි වගේ දීලා ඔවුන් ආශා කරන අපිට තියෙන මනුස්ස ලෝකේ තියෙන යම් කෑම බීම වර්ග තියෙනවනේ ප්‍රණීතයි කියලා. ඒ වැනි පළතුරු වර්ග, කැවිලි වර්ග ඕවා හදලා සමානලාවට ඒ ඊඩමේ තියලා ඔය පහන් පත්තු කරලා අර අයට ආරාධනා කරලා කියනවා මෙන්න මේවා කන්න සතුටු වෙන්න මේක බාර ගන්න. මේක බාරගෙන සතුටු වෙලා අපි මෙතන මෙහිම ගයක් හදනවා මේකට කරදර කරන්න නම් එපා. මේකට කරදර බාධා කරන්නේ නැතුව අපිට මේ දේ කරගන්න ඊට දෙන්න කියලා. ඒක තමයි ඒකේ තියෙන සාමාන්‍ය අර්ථය. එතකොට ওই විදිහට ඒ අයව සතුටු කරලා අර වගේ මොනවා හරි දෙයක් දීලා එහෙම සතුටු කරගත්තා. හැබැයි සමහර වෙලාවට දැන් ඔය දරුණු යක්කෝ මා දරුණු අමනුෂ්‍යෝ ලේවුරාබන අමනුෂ්‍යෝ බැඳගෙන වැඩ කරන අයට නම් එහෙම නිකන් කැම එකක් දීලා කරන්න බෑ. එහෙම සේව් කරගන්න බෑ. අර කුට්ටියමින් කොමිසිලන වගේ දේවල් උන් ඉල්ලන්නේ අපිට කොට මස් දියන්. අපිට දිය මස් දියන්. අපිට බිත්තර බැදලා තියපල්ලා. කොටු හදලා තියපල්ලා. මේ ලේ ඕනේ. එතකොට ඉතින් මිනිස්සෙක්ගේ ලේ දෙන්න බෑ නේද? සමහර කුකුල් කර්මලෙන් හරි කුකුලෙක්ගෙන් හරි බෙල්ලෙන් මිරිකලා කොහෙන් හරි ලේ ටිකක් අරගෙන කොටු වලට තියෙනවා. සමහර එක අමාත්‍යංශයක් මැදවල තව එකක් ඉල්ලනවා. ඒ වගේ අර වගේ ඉතින් ඒක තමයි ස්වභාවය. ඒ නිසා මේ අමනුෂ්‍යයෙක් ගනුදෙනු කරන්නේ හැබැයි ඉස්සර මිනිස්සු මේ ගනුදෙනු කරේ ධර්මයක් තුල පිහිටලා. එහෙමයි. ඔවුන් ධර්මයක් තුල පිහිටලා සීලයක් තුල පිහිටලා තමන් උදේ ධර්මයෙන් රැකිලා ඔවුන් පන්සිල් රැක්කා සතර පොයිට උපෝසතේ රැක්කා මේවත් දැනගෙන හිටියා අමනුෂ්‍යයෙක් බයක් සැකක් නැතුව හොඳට ඒවා දැනගෙනම ගනුදෙනු කරලා ඔවුන්ගෙන් වැඩගත්ත මිනිස්සු හිටියා. ඔබ අහලා ඇති ඉස්සර යක්කුන්ගෙන් වැඩගත්තා කියලා මිනිස්සු. එහෙමයි. ඒ වගේ දැන් සමහර ඉස්සර අපි අහලා තිනවා නිකන් ඉස්සර දැන් වගේ මේ මැෂින් වලින් ගිහිල්ලා ලී ඉරන ස්වභාවයක් නෙමෙයි. ඉස්සර වරුන්ට මතක ඇති පුංචි කාලේ අර කොටන් කපලා අලි තමයි ගිහිල්ලා කොටන් අදින්නේ ගස් පෙරලන්නේ අලි. ඊට පස්සේ අර දෙබල වගේ හදලා උස්සලා අලිය ලව්ව තමයි මේක උඩට ගන්නෙ. අරගෙන අර ඉතින් උඩ කෙනෙක් ඉන්නවා පල්ලෙහා ඉන්නවා දෙපැත්තට ඉතින් ඉරනවා. ඔහොම තමයි ඉස්සර ලීයක් ඉරාගන්නේ. එතකොට
ඔය වගේ මේ ඉස්සර සමාලාට කොටන් අදින්න ඕන වුණාම සමහරු මේ යක්කුලව්ව වැඩ ගත්තා කියන. සමහර මිනිස්සු ඉන්නවා උන්ට මේවා උස්සන්න බැරි වෙනකොට සමහරු අමනුෂ්‍යව බන්ධනය කරලා දැන් බලන්න සමහරු අමනුෂ්‍යව වැහුණාට පස්සේ 7-8 දිනාට ගහන මිනිස්සු ඉන්නවා. එතකොට ඒ ඇඟට එන ශක්තිය සමහරවිට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ වගේ යක්කු බැඳගෙන බොහොම ශක්ති සම්පන්නව වැඩ ගත්තා ඉන්නේ. සමහරවිට අපිට නිකන් හිතෙනවා සමහර තැන්වල ගියාම ඔය තියෙන ගල් පෙරලා තියෙන ගල් නිර්මාණ මේ වගේ මැෂින් නැතුව සමහර සලපතල මළු වල තියෙන විශාල ගල් පතුරු දැක්කහම කොහොමද මේවා මේ යෝධයෝ මේවා මේ ඒ කාලේ මේ අමනුෂ්‍යයන්ගෙන් පව වැඩගත්ත જાතියක් එහෙම මිනිස්සු. ඉතින් ඒ නිසා ඒ වගේ අයගේ යම්කිසි ශක්තියක් මත තමයි මේ වගේ මහ විශාල නිර්මාණ කරන්නට ඇත්තේ.